තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් දරුවන්ට අපි සාකච්ඡාවක් පවත්වමින් සිටින්නේ. අපි මේ වෙලාවේ කතා කරන්නට සූදානම් වෙන්නේ සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ 10 ශ්‍රේණියට අදාළ තොරතුරු. 10 ශ්‍රේණියේ අපිට ඉගෙන ගන්න සාකච්ඡා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි බලමු මේ පාඩමේදී අපිට ඉගෙන ගන්න සාකච්ඡා කරන්න තියෙන දේවල් මොනවද කියලා. හොඳයි. පළවෙනි පාඩම පෙරලා ගන්නකෝ. පළවෙනි පාඩම පෙරලාගෙන අපි බලමු කියවලා බලමු. අපි ප්‍රශ්න සාකච්ඡා කරමු. මේ කොටස් වලට අදාළව. හොඳයි. පළවෙනි පාඩමේ මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. මාතෘකාව සිදුහත් බෝසත් සිරිත කියන මාතෘකාව. සිදුහත් බෝසත් සිරිත කියන මාතෘකාව. අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වුණේ ක්‍රිස්තු පූර්ව 623. 623 ක්‍රිස්තු පූර්ව කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ පහළ වෙන්න කලින් යුගයේ. එහෙනම් අවුරුදු 623කට කලින් තමයි සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදු වෙලා තියෙන්නේ. හිමාලය කඳු පාමුල තියෙනවා කිඹුල්වත් කියලා රාජධානියක්. ඉතාමත් ලස්සන රාජධානියක්. කොහෙද තියෙන්නේ? හිමාලයේ කඳු පාමුල. හිමාලය පාමුල. මොකක්ද සිද්ධාර්ථ කුමාරයා උපන් නගරය? නුවර රාජධානිය කිඹුල්වත් නුවර. සුද්ධෝදන මහරජතුමයි මහාමායා දේවියයි තමයි අම්මයි තාත්තයි දෙන්න පොඩි පන්ති වල ඉඳලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා අපි මතක් කරගෙන යන්. එතකොට අපිට ගොඩක් දේවල් සාකච්ඡා කරන්නට පුළුවන්. උන්වහන්සේ වෙසක් පුර 15ක් පොය දවසක තමයි උපත ලැබුවේ. කොහෙදීද? අපි පුංචි පන්ති වල ඉඳලා ගොඩක් වතාවක් හැම පන්තියේදීම ඉගෙනගෙන තියෙනවා. කොහෙදීද උපදින්නේ? උපත ලබන්නේ දෙව්දහ නුවර කිඹුල්වත් නුවරේ ඉඳලා දෙව්දහ නුවරට වැඩම කර පෙරහැරකින් ගමන් කරන අතරේ ලුම්බිනි සල්විනේදී තමයි උපත ලැබුවේ කියලා අපි කතා කරනවා. අපි ඉගෙනගෙන තියෙනවා. හොඳයි. අනාවැකි ප්‍රකාශ කළ උගත් බමුණෝ මේ පින්වත් කුමාරයා මතු දිනක සක්විති රජකම හෝ බුදුබව ලබන බව ප්‍රකාශ කළ අතර දේහ ලක්ෂණ බලලා කොණ්ඩඤ්ඤ බමුණා, අසිත බමුණා, අසිත තාපසතුමා ප්‍රකාශ කරලා තිබුණා මතු දවසකදී සක්විති රජකමට පත් වෙනවා, එහෙම නැත්නම් බුදු වෙනවා කියලා. අන්නේ අර්ථයෙන් තමයි ලෝකේටම යහපතක් සිද්ධ කරනවා, අර්ථයක් සිද්ධ කරනවා කියන අදහසින් සිද්ධාර්ථ කියන නම ලැබුවේ. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ, අසිත තාපසතුමා, කොණ්ඩඤ්ඤ වගේ අය තමයි අනාවැකි ප්‍රකාශ කළේ. සිදුහත් කුමාරයා උපන් සත් දවසින් මහාමායා දේවී කලුරිය කලින් මහා ප්‍රජාපති ගෝතමී නම් සුළුමවගේ රැකවරණ යටතේ කුමරු වැඩින. කුමාරයා ඉපදිලා දවස් 7කින් තමන්ගේ මෑණියන් කලුරිය කළා. මහාමායා දේවිය නේද පුතේ? ඔව්. ඉතින් මේ කලුරිය කළාට පස්සේ කවුද හදා වඩා ගත්තේ? සුළුමව වෙච්ච ප්‍රජාපති ගෝතමී තෙරණි දේවිය. ප්‍රජාපති ගෝතමී දේවිය පස්සේ කාලේ තමයි පැවිදි වෙලා තෙරණින් වහන්සේ නමක් වෙන්නේ. ඉතින් මහා මායා දේවිය කලුරිය කළාම තමන්ගේම පුතාව විදිහට තමන්ගේ සිද්ධාර්ථ කුමාරයාව රැක බලාගත්තේ මහා ප්‍රජාපති ගෝතමී දේවිය. ඉතින් ලුම්බිනි උයනේදී සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය සිද්ධ වෙන අවස්ථාවක් පින්තූරයක් තමයි ඔබ මේ දකින්නේ. පින්වන්ත කුමාරයා ලෝකයට බිහි වුණා. සතරවරන් දෙවිවරුන්ගේ අතට තමයි පත් වුණේ. සතරවරන් දෙවිවරු ඊට පස්සේ තමයි
කිරිමව්වරුන්ට කුමාරයාව ලැබෙන්නේ. කිරිමව්වරුන්ගෙන් අතෙන් බැහැලා තමයි කුමාරයා පියවර 7ක් ඉදිරියට ගමන් කරන්නේ. තම පුතු සක්විති රජෙකු වනු දැකීම සුද්ධෝදන රජතුමාගේ කැමැත්ත වුණා. ඒ නිසා මොකද කළේ? කවදාවත් කැමති වුණේ නැහැ පැවිදි වෙනවට. සක්විති රජ කෙනෙක්ව කරන්න තමයි සුද්ධෝදන රජතුමාට ලොකු උවමනාවක් තිබ්බේ. ඒ නිසා ලෞකික සැප සම්පත් විඳීමට හැකි වෙන විදිහට සියලුම දේවල් සංවිධානය කළා. මැරෙන අයව පේන්න, ලෙඩ වෙන අයව පේන්න කිසිම තැනක හිටියේ නැහැ. ලොකු මාලිගා 3ක් හදලා දීලා ඒ මාලිගා 3 කුමාරයාට සියලුම සැප සම්පත් ලබා දුන්නා. කුමාරයා සක්විති රජ කෙනෙක් කරන්න. කුමර වියේදී මැනවින් සිප් සතර උගත් සිදුහත් කුමරු තරුණ යසෝදරා කුමරිය ආවාහ කරගත්තේ. ඊට පස්සේ මොකද වුනේ? ඉගෙනගෙන ඉවර වෙනවා අවුරුදු 16 දී. 16 දී ඉගෙනගෙන ඉවර වෙලා සුප්පබුද්ධ රජතුමාගේ දියණිය වෙච්ච යසෝදරා කුමරියත් එක්ක විවාහ වෙනවා. මේ තියෙන්නේ යසෝදරා දේවියත් සිද්ධාර්ථ කුමරුත් පැවිදි බිමට ඇතුළත් වෙන විවාහ ජීවිතයට ඇතුළත් වෙන අවස්ථාව. විවාහ වෙන වෙලාව. සරණ මංගලෝත්සවය. හොඳයි. තරුණ වියේදී විඳි සැප සම්පත් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වරක් මෙසේ පැවසූහ. තරුණ කාලයේදී මෙන්න මෙහිම තමයි මම සැප සම්පත් වින්දේ කියලා සඳහන් කරනවා. එතනින් අපිට ඉගෙන ගන්න තියෙනවා ගොඩක් දේවල්. කොයිතරම් සැප සම්පත් නම් මේ කුමාරයාට ලැබිලා තියෙනවද කියලා. ගිහිගේ අතහැරලා බුද්ධත්වයට පත් වෙන්න යන්න කලින් කොච්චර සැප සම්පත් තිබිලා තියෙනවද කියලා බලන්නකෝ. මේ විස්තරේ පොතට අවධානය යොමු කරන්නකෝ. මහණෙනි, මම කිසි දිනක නොසියුම් සඳුන් නොගෑවෙමි. නොසියුම් සඳුන් කියලා කියන්නේ සඳුන් වලත් හොඳම සඳුන් වලට තමයි සියුම් සඳුන් කියලා කියන්නේ. එතකොට සඳහන් කරනවා මහණෙනි මම කිසි දිනක නොසියුම් සඳුන් නොගෑවෙමි කියලා. මගේ හිස් වෙලුම, මගේ හිසේ තිබුණු ජටාව, ඊට පස්සේ කංචුකය හා හඳනා සලු, ඉසේ වෙලලා තිබුණු වස්ත්‍රය, ඊට පස්සේ කංචුකය කියලා කියන්නේ කරේ දෙපැත්තට එල්ලෙන්න දාන ඒ විදිහේ වස්ත්‍රයක්. සාටකයක් වගේ අපි පාවිච්චි කරන වචනේ සාටකයක් වගේ. ඒ කංචුකය, ඊට පස්සේ අඳින සලු. මේ ඔක්කොම මොනවද? කසී සලු. රෑදාවල් දෙකි සීතලෙන් උෂ්ණයෙන් දෝවිල්ලෙන් පින්නෙන් ආරක්ෂා වීම සඳහා මගේ හිසට ඉහළින් සේසත් නගා තිබිනි. රෑදවල් දෙකේම සීතලෙන් උෂ්ණයෙන් දූවිල්ලෙන් පින්නෙන් ආරක්ෂා වීමට මගේ හිසට උඩින් සේසත් ඔසවලා තිබුණේ රෑදවල් කියන දෙකේම. මා වෙනුවෙන් මාලිගා 3ක් හදලා තිබුණා. රම්‍ය, සුරම්‍ය, සුභ කියන මාලිගා 3. එකක් හේමන්ත කාලයේ සඳහාය. තව එකක් ග්‍රීස්ම කාලයේ සඳහාය. අනෙක වර්ෂා කාලයේ සඳහාය. එකක් සෞම්‍ය කාලයේ සඳහා. තව එකක් උෂ්ණ කාලයේ සඳහා. තව එකක් වැසි කාලයේ සඳහා. කාල 3ක් තියෙනවා හේමන්ත, වස්සාන සහ ගිම්හාන කියලා. එහෙනම් හේමන්ත කාලයට එක මාලිගාවක්, ග්‍රීස්ම කාලයට ගිම්හාන කාලයට එක මාලිගාවක්, තවත් මාලිගාවක් වර්ෂා කාලයට හදලා දීලා තිබුණා. මම වැසි සාරමස තුල ගී ගයන වයන කාන්තාවන් පිරිවරාගෙන ඒ සඳහා වූ මාලිගයේ විසීමි. වැසි හාරමස වැස්ස වහින මාස 4ක් තියෙනවා. ඒ මාස 4ේම කාන්තාවන් පිරිවරාගෙන ගී ගයන වයන කාන්තාවන් පිරිවරාගෙන වර්ෂා කාලයට හදලා තිබුණු මාලිගාවේ ඉන්නවා. මාලිගයෙන් පහළට නොබැස්සෙමි. මාලිගාවෙන් පහළට කිසිම දවසක බැස්සේ නැහැ. අනෙක් ගෙවල් වල දැසි දසුන්ට දෙන ලද්දේ කාඩි සමග නියුඩු හාලේ බත්ය. කාඩි
සමග නිවුඩුහාලේ බත් කියලා කියන්නේ ඉතාමත් කටුක ආහාරයක්. අනිත් ගෙවල් වල දාසදාසීන්ට දීලා තියෙන්නේ. වැඩකාරයන්ට දීලා තියෙන්නේ මොනවද? කාඩි කියන හොද්දත් එක්ක නිවුඩුහාල් බත් තමයි දීලා තියෙන්නේ. මගේ පියාගේ මාළිගයේ දැසිදසුන්ට ලැබුණේ රසමසවුලෙන් යුත් ඇල්හාලේ බත්ය. රසමසවුලු. රස ව්‍යංජනත් එක්ක ඇල්හාලේ බත් තමයි වටිනාම හාල් වර්ගයක් තමයි ඇල්හාල් කියලා කියන්නේ. ඒ හාල් වලින් හදපු බත් තමයි දාසදාසීන්ට පවා ලැබිලා තියෙන්නේ. එතකොට හිතාගන්නකෝ කුමාරයාට කොයි වගේ ආහාරද ලැබෙන්න ඇත්තේ කියලා. දාසදාසීන්ටත් ලැබුණේ ඇල්හාලේ බත් නම් කුමාරයාට කොයි වගේ ආහාර ලැබෙන්නේ නැද්ද? මෙබඳු සුඛෝපභෝගී ජීවිතයක් ගත කළත් බුද්ධිමත් සිදුහත් බෝසත් කුමාරයාණන්ට ජරාවට පත්වන, ව්‍යාධියට පත්වන, මරණයට පත්වන මිනිසුන් දක්නට ලැබිනි. මේ අපි කතා කරපු ඔක්කොම සැප සම්පත් තිබ්බා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. ඒ සැප සම්පත්වල කිසිම දවසක සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ඇලුනේ නැහැ. උන්වහන්සේ ජරාවට පත්වෙන බව, ව්‍යාධියට පත්වෙන ලෙඩ වෙන බව, මරණයට පත්වෙන බව ඒ බව දැනගෙන හිටියා. මිනිස් ජීවිතයේ මේ ස්වභාවය ගැන කලකිරුණු එතුමෝ මිනිස් ජීවිතයේ කලකිරීම ඇති වෙලා ජාති ජරා ව්‍යාධි මරණ, ජාති ජරා ව්‍යාධි මරණ යන මේ ස්වභාවයන්ට ගොදුරුව දුක් විඳින සත්වයන් දුකින් මුදවා ගැනීමේ මගක් සෙවීමට සිටූහ. එහෙම මගක් හොයන්න කල්පනා කළා. ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක් වලට පත්වෙන එක හොයන්න අදහසක් පහළ වුණා. දවසක් දා උයන් කෙලියට යනකොට වයසට ගියපු කෙනෙක්, ලෙඩෙක්, මහලු වියටපත් වෙච්ච කෙනෙක් ඊළඟ දවසේ ලෙඩ වෙච්ච කෙනෙක් කෙඳිරි ගාමින් බොහොම අමාරුවෙන් ඉන්නව දැක්කා. ඊළඟ දවසේ මරණයට පත්වෙන කෙනෙක් දැක්කා. මරණයට පත් වෙලා හැමෝම අඬමින් මේ මැරිච්ච කෙනාව සොහොනට අරගෙන යනවා දැක්කා. ඊළඟ දවසේ පැවිදි වෙලා සැනසීමෙන් සත්‍ය සොයන කෙනෙක් කියන මේ ලෙඩෙක්, මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් කියන සතර පෙර නිමිති දැක්කා. 29 වැනි වියෙහි සිටි බෝධිසත්වයෝ එක් ඇසළ පොහෝ දිනයක සියලු ලෝවැස්සන් කෙරෙහි දයාවෙන් සිය ආදරණීය බිරිඳ වූ යසෝදරාවත් රහල් පුත් කුමරාත් රජසැපත් අතහැර මහා බිනික්මන් කළහ. මහා බිනිස්ක්‍රමණය කළා. මොන පොයේ දවසේද? ඇසළ පොයේ දවසේ. එදාම තමයි රාහුල කුමාරයා ඉපදිලා හිටියේ. රාහුල කුමාරයාත් ඉපදිච්ච දවසේම සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගිහිගේ අතහැරලා යන්නට තීරණය කළා. ගිහිගේ අතහැරලා ගියා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා, අපි අවධානය යොමු කරමු. අප මහ බෝධිසත්වයෝ සියලු රජ සැප අතහැර ගිහිගේ නික්ම වූයේ කුමන පොහොය දිනකද? මහා බෝධිසත්වයන් වහන්සේ සියලු සැප සම්පත් අතහැර මහා බිනිස්ක්‍රමණය, මහා අබිනිස්ක්‍රමණය කළේ කවදාද? වෙසක් පොහොය දිනක, ඇසළ පොහොය දිනක, පොසොන් පොහොය දිනක, දුරුතු පොහොය දිනක. කවදද? ඇසළ පොහොය දවසේ. ඇසළ පොහොය දවසේ තමයි මහා බිනිස්ක්‍රමණය කරන්නේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ. බෝසත් චරිතයේ මුල් කාලයේ පිළිබඳ කෙටි විස්තරයක් කරන්න. බෝසත් චරිතයේ මුල් කාලයේ විස්තර. ඉපදිලා ඊට පස්සේ මාලිගාවේ ගත කරපු ජීවිතය ගැන, රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා 3ට වෙලා ගත කරපු සැප සම්පත් අනුභව කරමින් විවිධ කාන්තාවන්, විවිධ ආහාර පාන, විවිධ ඇඳුම් පැළඳුම් පාවිච්චි කරමින් ගත කරපු විදිහ ගැන තමයි මේ වගේ ප්‍රශ්නයකදී ලියන්න තියෙන්නේ. කසීසලු, සියුම් කසීසලු නේද? ඒ වගේ ආභරණ, ඒ හැම එකක්ම ඉතාමත්
හොඳ ඊටමත් වටින දේවල් පාවිච්චි කළා කියලා අපිට ලියන්නට පුළුවන්. අනෝම ගන්තරදී තාපස ප්‍රවෘජ්ජාවෙන් තාපස පැවිද්ද කියලා එකක් තියෙනවා. පැවිදි වූ එතුමා ප්‍රථම වරට රජගහනුවර වීථියේ පිණුසිඟා වැඩිහ. පළවෙනි වතාවට පිණ්ඩපාතේ වැඩම කළේ කොහෙද? රජගහනුවර වීථියේ. රජගහනුවර පාරේ පිණ්ඩපාතේ වැඩියා. එතුමන් දැක පැහැදුණු බිම්බිසාර රජතුමා මගධ රාජ්‍යයේ රජසැප විඳීමට එතුමාට ආරාධනා කළේය. බිම්බිසාර රජතුමාට මේ සිද්ධාර්ථ තාපසතුමා පිණ්ඩපාතේ වැඩම කරන්න වෙලාවක මුණ ගැහෙනවා. පාණ්ඩව පර්වතයේ රැඳිලා ඉන්න ගමන් පිණ්ඩපාතේ වඩින්නේ. ඒ වෙලාවේදී බිම්බිසාර රජතුමා පාණ්ඩව පර්වතයටම ඇවිල්ලා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ රාජ්‍යයෙන් අඩක් දෙන්නම් ඇවිල්ලා රජකම් කරමු කියලා. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ කැමති වුණාද? කැමති වුණේ නැහැ. තමන් විසින් ආරම්භ කළ සත්‍ය සෙවීමේ අරමුණ ඉවත නොදමන බව පැවසූ සිද්ධාර්ථ බෝධිසත්වයෝ ජාති ජරා ව්‍යාධි මරණ දුක් නැති කරන මාර්ගයේ දන්නා ගුරුවරුන් සොයා පිටත්ව ගියහ. රාජමාලිගාවේ සැප සම්පත් මොනවා තිබුණත් හැමදිනාම ජාති ජරා ව්‍යාධි මරණ වලට පත් වෙනවා කියන එක නිතරම මෙනෙහි කරමින් හිටියා. ඒක තව ටිකක් කල්පනා වෙන අවස්ථාවක් වුණා මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් කියන සතර පෙර නිමිති දැක්කට පස්සේ. බිම්බිසාර රජතුමා ඇවිල්ලා ඉල්ලා සිටියා රජකම කරමු මගේ රාජ්‍යයට එන්න කියලා. බාරගත්තද? නැහැ. සත්‍ය සෙවීමේ අරමුණ සත්‍ය කියන්නේ මොකක්ද කියලා හොයා ගැනීමේ අරමුණ කිසිම විදිහකින් ඉවත් කළේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? බෝධිසත්වයන් වහන්සේ ගුරුවරුන් හොයාගෙන යනවා. එහෙම ගුරුවරු හොයාගෙන යනකොට විශාල සිසු පිරිසක් එක්ක විශාල ශිෂ්‍ය පිරිසක් එක්ක ආලාර කාලාම කියන තාපසයා හම්බ වෙනවා. පළවෙනියටම හම්බ වෙනවා ආලාර කාලාම කියන තාපසතුමා. ඔහු දත් ශාස්ත්‍රයේ වහා උගත් සිද්ධාර්ථ තාපසයෝ එයින් තමාට පළක් නැති බව දැන එතැනින්ද පිටත්ව උද්දකරාම පුත්ත තවුසානන් වෙත ගියහ. ආලාර කාලාම කියන තාපසතුමා ළඟට ගිහිල්ලා ආකින්චඤ්ඤායතනෙ දක්වා ඉගෙන ගත්තා. ධාන සිත්වල 7 වෙනි ධානයේ අෂ්ට සමාපatti වල 7 වෙනි ධානයේ දක්වා ඉගෙන ගත්තා. එතනින් එහාට ආලාර කාලාම තාපසතුමා හිත දියුණු කරලා තිබුණේ නැහැ. ඒ නිසා අෂ්ට සමාපatti වල 7 වෙනි එක දක්වා හිත දියුණු කරලා දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා සිද්ධාර්ථ තාපසතුමාට තේරුණා. ඊට පස්සේ උද්දකරාම පුත්ත කියන ඊටත් වඩා හිත දියුණු කරලා හිටපු තාපසතුමා ගාවට යනවා. මේ තාපසතුමා හිත දියුණු කරලා තිබුණෙත් නේව සංඥා නාසඤ්ඤායතනෙ කියන අෂ්ට සමාපatti වල අවසාන සමාපත්තිය දක්වා විතරයි. එතකොට උද්දකරාම පුත්ත ගාවට ගිහිල්ලත් ඔහුගේ ධහම නිවන් ලැබීම පිණිස හේතු නොවන බව අවබෝධ කරගත් සිද්ධාර්ථ තවුසානෝ එතැනින්ද ගොස් මගධ රට උරුවෙල් දනව්වේ නේරංජරා ගඟබඩ වන වනලැහැබක උග්‍ර තපස් රැකීම ආරම්භ කළහ. උද්දකරාම පුත්ත තාපසයා ගාවනුත් පිටත් වෙලා ගියා. ඔහු ගාවත් තමන් හොයන සත්‍ය නැහැ කියලා තේරුම් ගත්තා. එහෙම තේරුම් අරගෙන මගධ රටේ තියෙනවා උරුවෙල් දනව්වේ නේරංජරා ගඟ සමීපයේ වනලැහැබක්. ඒ වනලැහැබට වැඩම කරා. නේරංජරා ගඟ අසබඩ උරුවෙල් දනව්වේ නේරංජරා ගඟ අසබඩ තමයි මේ වනාන්තරයේ තිබුණේ. මේ කාලය තුලදී උන්වහන්සේට තවත් තවුසෝ 5 දෙනෙක් උපකාර කළහ. තාපසයෝ 5 දෙනෙක් උපකාර කළා. ආහාර ගැනීම අඩු කිරීමෙන් දුෂ්කර ක්‍රියා කළ බෝසතාණන් වහන්සේගේ ශාරීරික ඊතා දුර්වල වී ශරීරයට ගොඩක් දුක් දීමේ ඉගැන්වීම තමයි පස්වග තාපසවරු බෝධිසත්වයන් වහන්සේට කියලා දුන්නේ. අත්ත කියලා මතානුයෝගේ අප්‍රාණක ධානයේ වගේ දේවල් හුස්ම නොගෙන සිටීම ආහාර නොගෙන සිටීම ආහාර අඩු කිරීම තමන්ගේ අතට වැටෙන දේවල් විතරයි අනුභව කරන්නේ.
වළඳන්නේ. පවත්ත පළබෝජී ජීවිතයක් ගත කළා. මේ දුෂ්කර ක්‍රියාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ පසු අවස්ථාවකදී භික්ෂුන් වහන්සේට වදාළේ මෙසේය. දුෂ්කර ක්‍රියාවන් කරනකොට ඇතිවෙච්ච තත්වය ගැන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහිම දේශනා කළා තියෙනවා. මහණෙනි, මොං යුස හෝ කොල්ලු යුස හෝ කඩල හෝ පතක් පමණ ආහාර වශයෙන් ගත් මගේ ශරීරය ඊතා කෙට්ටු බවට පත්විය. මගේ අත්පා කළුවැල් මෙන් සිහින් බවට පත්විය. කළුවැල් කියලා වර්ගයක් තියෙන වැල් වර්ගයක්. ඒ වගේ හීන් වෙලා තියෙනවා. මගේ කොඳු රෑන කුරුඳු වැලක් මෙන් උස් මිටි බවෙන් යුක්ත විය. දිරාගිය ශාලාවක පරාල මතු වී පෙනෙනා මෙන් මගේ ඉල ඇට මතු වී පෙනෙන්නට විය. දිරාගියපු ශාලාවක පරාල ශාලාවක් තියෙනවා. ඒකේ දිරාගියට පස්සේ මොනවද පේන්නේ? පරාල පේනවා. ඒ වගේ මගේ ඉල ඇට මතු වී පෙනෙන්නට විය. බලන්නකෝ මේ රූපේ තියෙන විදිය. මේ බලන්න. දිරාගිය ශාලාවක පරාල මතු වී පෙනෙනා මෙන් මගේ ඉල ඇට මතු වී පෙනෙන්නට විය. ඊතා ගැඹුරු දිය වලක දිය තරු ඊතා ගැඹුරේ පෙනෙන්නා වාගේ මේ අල්ප ආහාරය නිසා මගේ ඇස් කුහරවල ඇස් තරු ඊතා ගැඹුරට පෙනුනේය. ඇස් තරු ඇස් දෙක ගොඩාක් යටට ගිලිලා තිබුණේ. මේ බලන්න බෝධිසත්වයන් වහන්සේගේ ඇස් දෙක ගොඩාක් යටට ගිලිලා තිබිලා තියෙන්නේ. දිය හිඳිලා ගියපු ලිඳක ලිඳේ යටම වතුර තියෙනව දැකලා තියෙනවද? ඒ වගේ. ලා කාලයේ කැඩූ තිත්ත ලබු ගෙඩියක් අවුවෙන් වේලී හැකිලෙන්නා වාගේ මගේ හිසේ හැම හැකිලෙන්නට විය. මගේ බඩ අත ගෑවිට අසු උනේ මගේ පිට කටුවයි. පිට අත ගෑවිට අසු උනේ පිට කටුව සමග බඩේ හැමයි. ඒ අල්ප ආහාරය නිසා මගේ බඩේ හැම පිට කටුවේම ඇලුනි. මහණෙනි, ඒ වගේම මම මල මූත්‍රා පිට කිරීමට ගිය විට ඒ මතම මුණින් ඇද වැටුනෙමි. මා මගේ අවයවයන් පිරිමදින විට කුණු වූ මුල් ඇති ලෝම මගේ ශරීරයෙන් හැලෙන්නට පටන් ගත්තේය. ওই විදිහේ දීර්ඝ විස්තරයක් බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කිරීම ගැන භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. මේ විදිහට දුෂ්කර ක්‍රියා කරන බෝසත්තුමා වෙත දිනක් මාරයා පෙනී සිටියා. මාරයාව දුෂ්කර ක්‍රියා කර ඉති. ඔබ දැන් ඊටාම කෙට්ටුයි. අවලස්සනයි. මරණය ඔබ ළඟමයි. ජීවත් වීමට බලන්න. ජීවත් වුණොත් පින් කරගත හැකියි. මෙබඳු දුෂ්කර ක්‍රියා කිරීමෙන් පළක් තිබේද? එහෙම කිව්වා. දැන් ඊටාම කෙට්ටුයි, අවලස්සන වෙලා මරණය ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ජීවත් වෙන්න බලන්න. දුෂ්කර ක්‍රියා කරන එකෙන් වැඩක් නැහැ. ජීවත් වෙලා හිටියොත් පින් කරගන්න පුළුවන් වෙයි කියලා කිව්වා. ආදි වශයෙන් කියමින් බෝසත්තුමාගේ උත්සාහය නැවැත්වීමට පෙළඹවීමක් කළේ. උත්සාහය නවත්තන්න, දුෂ්කර ක්‍රියා කරමින් වීර්ය කරන එක නවත්තන්න එහෙම කිව්වා. ඔබ දැන් ඊටාම කෙට්ටුයි, අවලස්සනයි. මරණය ඔබ ළඟමයි. ජීවත් වීමට බලන්න. ජීවත් වුවහොත් පින් කරගත හැකි. මෙබඳු දුෂ්කර ක්‍රියා කිරීමෙන් පළක් තිබේද? ආදී වශයෙන් ප්‍රකාශ කළේ කවුරුන්ද? පස්වග තවුසන්, ආලාරකාලා මුද්දකරාම පුත්ත තවුසන්, මාරයා දිව්‍ය පුත්‍රයා. කවුද? මාරයා තමයි මේ වගේ ප්‍රකාශයක් බෝධිසත්වයන් වහන්සේට කළේ. මාරයා තමයි මේ වගේ ප්‍රකාශයක් කළේ. එවිට බෝසත්තුමානෝ බෝධිසත්වයන් වහන්සේ පෞකාර මාරය මම නුඹ හඳුනමි. නුඹ මෙහි ආවේ කුමකටදැයි මම දනිමි. ඔබ ඔය කියන පින්වලින් මට පළක් නැත. නුඹේ මාරසේනාවත් මම හඳුනමි. බියගොල්ලෙකුට නම් ඔබේ මාරසේනාව පැරදිවිය නොහැකි. නොපසුබස්නා සූර පුරුෂයෙකුට පැරදිවිය හැකි. ජීවිතය කෙරෙහි මාගේ ආසාවක් නැත. පැරදිලා ජීවත් වෙනවාට වඩා සටන් බිමෙහි මරණය
මට උතුම් යයි පැවසූහ. බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා පෞකාර මාරය උඹව මං හඳුනනවා. නුඹ ආවේ මොකටද කියලාත් මම දන්නවා. ඔබ ඔය කියන පින් වලින් මට වැඩක් නැහැ. නුඹේ මාර සේනාවත් මම දන්නවා. බියගුල්ලෙකුට නම් ඔබේ මාර සේනාවට ඇවිල්ලා පරාද කරන්න පුළුවන් බියගුල්ලෙක්ව නම්. හැබැයි මාව නම් උඹටවත් උඹේ මාර සේනාවටවත් පරාජයට පත් කරන්න බැහැ. ඔය විදිහට කතා කරලා කියනවා. මම ජීවිතයේ සම්පූර්ණම ආසාව නැති කරලා දාපු කෙනෙක්. පැරදිලා ජීවත් වෙනවට වඩා සටන් බිමේදී මරණයට පත් වෙන එක මට උතුම් කියලා බෝධිසත්වයන් වහන්සේ මාරයට ප්‍රකාශ කරනවා. මේ අතර නිවන් අවබෝධය සඳහා බෝසත්තුමාට වෙනත් මාර්ගයක් සිහි විය. ඒ විදිහට දුෂ්කර ක්‍රියා කරමින් ඉඳිද්දී මාරය ඇවිල්ලා තර්ජනය කරලා ඒ සිදුවීම් වලින් පස්සේ බෝධිසත්වයන් වහන්සේට නිවන් අවබෝධ කර ගැනීම සඳහා මාර්ගයක් කල්පනා වුණා. මොකක්ද මේ මාර්ගය? වප්මගුල් දිනේදී සුද්ධෝදන රජුගේ කමතේදී කළ ආනාපාන සති භාවනාව. ඒක තමයි සිහිවෙච්ච භාවනා ක්‍රමය. නිවන් අවබෝධ කරගන්න මේක තමයි නිවැරදි ක්‍රමය කියලා බෝධිසත්වයන් වහන්සේට සිහි වුණා. නිවන් මඟ පසක් කිරීමට එය උචිත බව එතුමාට වැටහිණි. දුෂ්කර ක්‍රියා කරලා භාවනා කරලා එහෙම ඉන්නකොට අවබෝධ වෙනවා, වැටහෙනවා. නිවන් අවබෝධ කරගන්න තියෙන එකම මාර්ගය තමයි භාවනා කරලා ලබා ගන්න දේ කියලා. එහෙම තේරිලා අවබෝධ වෙලා බෝධිසත්වයන් වහන්සේ ඒ මාර්ගයට යොමු වෙනවා. කුඩා සිදුහත් කුමාරයා වප්මගුල් දිනේදී කළ භාවනාව කුමක්ද? ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව, සමාධි භාවනාව, සක්මන් භාවනාව. මොකක්ද පිළිතුර? පිළිතුර තමයි ආනාපාන සති භාවනාව. අපි පුංචි පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා. මේ පාඩමේදී අපි කතා කරන්නේ පුංචි පන්තිවලදී ඉගෙන ගත්ත ගොඩක් දේවල්. ඔව්. භාවනා වැඩිවීමට නම් යැපෙන තරම් ආහාර ගත යුතු බවද එතුමාට කල්පනා විය. ඒ නිසා අන්ත ශරීරයේ එබැවින් දුෂ්කර ක්‍රියාව අත්හැරලා ශරීරයේ පවත්වා ගැනීමට සෑහෙන තරම් ආහාර ගන්න පටන් ගත්තා. සිදුහත් තාපසතුමා දුෂ්කර ක්‍රියාව අතහැරියා කියලා පස්වක තාපසවරු බෝධිසත්වයන් වහන්සේව අතහැරලා ගියා. මොකද ඒ අය කිව්වේ ආහාරය නොගෙන එහෙම දුෂ්කර ක්‍රියා කරන්නට කියලා. ආහාර ගැනීම ආරම්භ කළාට පස්සේ දුෂ්කර ක්‍රියාව අතහැරලා කියලායි පස්වක මහණුන් කල්පනා කළේ. නිසා බෝධිසත්වයන් වහන්සේව අතහැරලා ගියා. බෝසතාණෝ මෙදුම් පිළිවෙත අනුගමනය කරමින් භාවනා කිරීමෙන් වැඩි දිනක් යන්නට මත්තෙන් සිත දියුණු කරගත්ත. ගොඩක් දිනයක් ගත වෙන්න කලින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා මෙදුම් පිළිවෙත වඩලා ධර්ම අවබෝධයට පත් වුණා. අබිනිෂ්ක්‍රමණය කොට 6 වසක් ගෙවි වෙසක් පුර 15ක් දිනේ උදා වුණා. අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6ක් ගත වෙලා වෙසක් පොය දවස උදා වුණා. එදින උදෑසන සේනානිකම නොගරුක මුල වැඩ සිටි උන්වහන්සේ සුජාතා සිටුදුව පූජා කරපු කිරිබත් තලිය සුජාතා සිටු දේවිය කිරිබත් තලියක් පූජා කළා. මගේ අදහස ඉටු වූ වාසයේම ඔබ වහන්සේගේ අදහසත් ඉටු වේවායි ප්‍රාර්ථනා කළා. කවුද? සුජාතාව. මගේ අදහස ඉෂ්ට වුණා. සුජාතාවගේ අදහස මොකක්ද? පින්වන්ත දරුවෙක් බිහි කර ගැනීම. ඒ අදහස ඉටු වුණා. ඒ නිසා මගේ අදහස ඉටු වුණා වගේම ඔබ වහන්සේගේ අදහසත් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කළා. අසල නේරංජරා නදියේ ස්නානය කළ බෝසතාණන් වහන්සේ කිරිබත් වළඳා ළඟ පිහිටි ගයාවේ බෝරුක මුලට වැඩම කළා. සුජාතාව ලබා දුන්නු කිරි පිඬු ගුලි 49කට පිඬු කරලා බෝධිසත්වයන් වහන්සේ වැළඳුවා. නේරංජරා නදියේ ස්නානය කරලා බෝධිසත්වයන් වහන්සේ කිරිබත් වැළඳුවේ. බෝධි මූලයේ බද්ධ පරියන්කයෙන් වැඩහිඳගත් බෝසතාණන් වහන්සේ මාගේ ශරීරයේ මස්ලේ වියලී ගියත් බුද්ධත්වය නොලබා මෙතනින් නොනැගිටිමි අදිෂ්ඨාන කරගත්තා. චතුරංග සමන්නාගත වීරියෙන් ලේ මස් ඇටනහර වියලී ගියත් මා බුද්ධත්වයට පත්
වී මිස නැගිටින්නේ නැහැ කියන අදහස. එහෙම අදහසින් තමයි ඉඳගත්තේ. අන්න ඒ වෙලාවේදී මාරසේනාව පැමිණුණා. බෝධිසත්වයන් වහන්සේ සමීපයට මේ විදිහේ මාරසේනාවක් ආවා. මාරසේනාවක් පැමිණුණා. ඉක්බිති භාවනාවට සිත නතු කළ උන්වහන්සේ ප්‍රථම ධානයේ සිට චතුර්ථ ධානයේ දක්වා සිත දියුණු කළ සේක. අනතුරු උන්වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානයේ හෙවත් පෙරවිසූ කඳපිලිවෙල දක්නා නුවණ, තවදුරටත් සිත දියුණු කළ උන්වහන්සේට චුතූපපාත ඥානයේ හෙවත් සත්වයන්ගේ චුතිය හා උප්පත්තිය දක්නා නුවණ පහළ වුණා. ඊට පස්සේ උන්වහන්සේට පහළ වුණේ කෙලෙස් සහ මුලින්ම නැති කිරීමේ නුවණ, ආසවක්ඛය ඥානය කියන ත්‍රිවිද්‍යා. මේ ත්‍රිවිද්‍යා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතූපපාත ඥානෙ, ආසවක්ඛය ඥානය කියන ත්‍රිවිද්‍යා පහළ වුණා. බුදුරජාණන් වහන්සේට ත්‍රිවිද්‍යා පහළ වුණා. කෙලෙස් සහ මුලින් නැති කිරීමේ නුවණ කුමන නමකින් හැඳින්වෙන්නේද? කෙලෙස් සහ මුලින්ම නැති කිරීමේ නුවණ මොකක්ද? පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතූපපාත ඥානෙ, ආසවක්ඛය ඥානෙ, තිබ්බ චක්කු ඥානෙ. මොකක්ද? ආසවක්ඛය ඥානෙ, ආශ්‍රවයන් සේ කිරීම සම්බන්ධව තියෙන ඥානෙ ආසවක්ඛය ඥානය. බුදුරජාණන් වහන්සේට පිළිවෙලින් පහළ වූ ඥාන පෙළගස්වන්න මොනවද? පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතූපපාත ඥානෙ, ආසවක්ඛය ඥානෙ. චුතූපපාත ඥානෙ, පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, ආසවක්ඛය ඥානෙ, ආසවක්ඛය ඥානෙ, චුතූපපාත ඥානෙ, පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතූපපාත ඥානෙ, ආසවක්ඛය ඥානෙ. මේක තමයි නිවැරදි පිළිතුර. තුන්වෙනි පිළිතුර. පළවෙනිටම ලැබුණේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. පෙර කඳ පිළිවෙත්ල, පෙර ආත්ම භාවයන් ගැන සිහිපත් කරන්න පුළුවන් ඥානෙ. ඊළඟට චුතූපපාත ඥානෙ. සත්වයන්ගේ චුතිය සහ උප්පත්තිය සිදුවෙන විදිහ. ඊට පස්සේ කෙලෙස් සහ මුලින්ම නැති වුණා කියලා දැනගැනීමේ හැකියාව ආසවක්ඛය ඥානෙ. මෙසේ ත්‍රිවිද්‍යා පහළ වීමත් සමග දුක ඉපදීමේ හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක නැති කිරීම, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය, දුක නැති කිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ඇති සැටියෙන්ම බෝධිසත්වයන් වහන්සේට අවබෝධ වුණා. බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා. චතුරාර්ය සත්‍යයට ඇතුළත් අංග මොනවාද? චතුරාර්ය සත්‍යයට අයත් අංග මොනවද? ජාති ජරා ව්‍යාධි මරණ, දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාටි සත්‍ය, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. මොකක්ද චතුරාර්ය සත්‍යයට අයිති අංග? දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන හතර. ජාතිය, ජරාව, ව්‍යාධි හා මරණය නැති කිරීමේ මාර්ගය සොයා ගැනීම සඳහා මහා බිනිස්ක්‍රමණය කළ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයෝ 35 වෙනි වියේදී තමන් සෙවූ මාර්ගයේ ස්වකීය ඥාන ශක්තියෙන්ම අවබෝධ කොටගෙන ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වූ සේක. සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. තමන් හොයපු නිවන සාක්ෂාත් කරගෙන අවුරුදු 35ේදී තමයි ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ. ඒ ගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල වෙසක් පුර 15ක් පොය දවසේ. වෙසක් පුර 15ක් පොය දවසේ තමයි බෝධිසත්වයන් වහන්සේ උතුම් වූ ලෞතුරා බුද්ධත්වයට පත් වී වදාළේ. සිදුහත් බෝසතාණෝ මහා බිනිස්ක්‍රමණය කොට උතුම් වූ බුද්ධත්වයට පත් වූයේ වසර කීයකට පසුද? බුද්ධත්වයට පත් වුණේ මහා බිනිස්ක්‍රමණය කොට උතුම් වූ බුද්ධත්වයට පත් වූයේ වසර කීයකට පසුද? වසර 6කට පසු, වසර 5කට පසු, වසර 6කට පසු,
වසර 7කට පසු වසර 8කට පසු වසර 6කට පසු වසර අවුරුදු 6කට පස්සේ තමයි බුද්ධත්වයට පත් වුණේ. සිද්ධාර්ථ බෝධිසත්ව චරිතයෙන් ඔබට ගත හැකි ආදර්ශ. උත්සාහය, වීර්යය, කැපවීම, උනන්දුව, ඒ වගේ දේවල්. විමසුම්ශීලී ගතිය, ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් පැවිදිරුවක් කියන ඒ වගේම ඒ සතර පෙර නිමිති දැක්කට පස්සේ අපිටත් එහෙම වෙනවද කියලා සොයා බලලා කටයුතු කරනවා. ඊට පස්සේ ලාභ සත්කාර ලැබෙනකොට ඒවට ගිජු වෙලා හිටියේ නැහැ. තමන්ගේ අරමුණ කරා ගමන් කළා. ඒ වගේ දේවල්. මධ්‍යම ප්‍රතිපදාවේ ඇතුළත් අංග තේරුම් සහිතව සඳහන් කරන්න. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා දිට්ඨි, ඔව්, සම්මා දිට්ඨි, සම්මා දිට්ඨි. පළවෙනි එක නිවැරදි දැකීම. මම ලියන්නම්, තේරුම් ලියා ගන්න. සම්මා දිට්ඨි, නිවැරදි දැකීම. තේරුම තමයි නිවැරදි දැකීම. ඊළඟට සම්මා සංකප්ප. දෙක, සම්මා සංකප්ප. ඊළඟට සම්මා වාචා. ඊළඟට 4, කම්මන්ත. ඊළඟට 5, ආජීව. හය, සම්මා වායාම. 7, සම්මා සති. 8, සම්මා සමාධි කියන මේ මධ්‍යම ප්‍රතිපදාව. ඔව්, සම්මා සති. බලන්න, සම්මා දිට්ඨිය යහපත් දැක්ම, සම්මා සංකප්ප යහපත් සංකල්පන, සම්මා වාචා යහපත් වචන, සම්මා කම්මන්ත නිවැරදි කර්මාන්ත සිදු කිරීම, නිවැරදි දේවල් වල යෙදීම, සම්මා ආජීව යහපත් ලෙස ජීවත් වීම, නිවැරදිව ජීවත් වීම, සම්මා වායාම නිවැරදි උත්සාහය, සම්මා සති නිවැරදි සිහිය, සම්මා සමාධි යහපත් වූ නිවැරදි වූ සමාධිය. ආයත් වතාවක් මම කියන්නම්. සම්මා දිට්ඨි යහපත් වූ දැක්ම, සම්මා සංකප්ප නිවැරදි වූ සංකල්පනා, සම්මා වාචා
නිවැරදි වූ වචන කතා කිරීම, සම්මා කම්මන්ත නිවැරදි වූ කර්මාන්ත සිදු කිරීම, සම්මා ආජීව යහපත් ලෙස ජීවත් වීම, සම්මා වායාම යහපත් ලෙස උත්සාහ කිරීම, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සම්මා සති යහපත් වූ සිහිය, සම්මා සමාධි යහපත් වූ සමාධිය කියන පිළිතුරු. හොඳයි. අපි මේ පාඩමේදී ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එහෙනම් දරුවනේ අපි ඊළඟ දවසේ තවත් තොරතුරු සාකච්ඡා කරමු. තවත් පාඩම් වලට අදාළව. අද දවසේදී මේ පාඩමට අදාළව ප්‍රශ්න දැනගන්න ඕන විශේෂ දේවල් අපි ඔක්කොම කතා කළා, සාකච්ඡා කළා. එහෙනම් ඊළඟ දවසේදී සෙනසුරාදා දවසේ මේ වෙලාවටම 10 ශ්‍රේණී තවත් පාඩමක් සාකච්ඡා කරනවා. එහෙනම් එදාට ඒ පාඩමත් එක්ක සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් අද පාඩමින් සමුගන්නවා. දරුවන් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.